ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි සියලුම දෙනාට. හොංකොං ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අපි දහම් ගවේෂණය කිරීම උදෙසා ධම්ම ගවේෂී නම් වැඩසටහනක් ආරම්භ කළා. අපි පළවෙනි වීඩියෝ එක යටතේ ත්‍රිපිටකය පිළිබඳව මූලික හැඳින්වීමක් සිද්ධ කළා. විශේෂයෙන්ම ත්‍රිපිටකය පිළිබඳව යම් කෙනෙක් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට අත්වැලක් වශයෙන් අපි ත්‍රිපිටකය පිළිබඳව මූලික හැඳින්වීමක් පහුගිය වතාවේදී සිද්ධ කළා. අපි ඒ වතාවේ මතක් කළා වගේම අපි සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර 152 අපේ ධර්ම ගවේෂී වැඩසටහනේ ආරම්භක පියවර විදිහට සූත්‍ර එකින් එක විග්‍රහ කරන්නට විමසන්නට බලාපොරොත්තු වෙනවා කියලා අපි මතක් කළා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය මූල පරියාය සූත්‍රය පිළිබඳව අපේ පින්වත් පිරිසට අවබෝධයක් ඇති කර ගැනීම උදෙසා විග්‍රහයක් සිදු කරන්නයි. අපි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහෙදද කාටද කියන එක පිළිබඳව සොයා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ මූල පරියාය දේශනාව සිද්ධ කරන්නේ උක්කට්ඨානුවර කියන ඒ නගරේ. උක්කට්ඨා කියන මේ නගරයට උක්කට්ඨා කියන නම පටබැඳිලා තියෙන්නේ මේ නගරය නිර්මාණය කරනකොට සුබ මොහොතින් නිර්මාණය කරන්නට ඇරඹුණු මේ නගරේ ඒ සුබ මොහොත ඉක්මෙන්නට නොදී ඒ සුබ මුහුර්තය රාත්‍රියේ පවතින නිසා රාත්‍රියේදී මේ පිරිස ඒ නගරේ නිර්මාණය කරන්නේ ගිනිසිලු දල්වාගෙන. එතකොට උක්ක කියලා කියන්නේ ගිනිසිලුවට පන්දමට. එතකොට පන්දම් දල්වාගෙන නිර්මාණය කළ නගරය නිසා උක්කට්ඨා නගරය නැත්නම් උක්කට්ඨානුවර කියන නම ලැබිලා තියෙනවා. ඒ උක්කට්ඨානුවර සුභග වනය. එතකොට වනාන්තරයක් තිබුණා සුභග තමයි නම. සුභග කියලා කියන්නේ සෞභාග්‍ය කියන එක. හැමෝම කැමතිනේ සෞභාග්‍ය මත් වෙන්නට. ඉතින් ඒ නිසා මේ නගරේ වැසියන්ටත් තමන්ගේ ජීවිතය සෞභාග්‍යමත් කරගන්නට ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නට බොහෝ සෙයින්ම මේ වැසියන් යන්න පුරුදු වෙලා හිටියේ ඒ ප්‍රාර්ථනාවන් කරගන්නට මේ සුභග වනයේට. උදාහරණයක් විදිහට ගත්තාම එයාලගේ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරන තැනක් බවට පත් වුණා සුභග වනය. ඒ නිසාම ඒ වනාන්තරයට සුභග වනය නැත්තම් සෞභාග්‍යයේ වනාන්තරය කියන නම ලැබුණා. ඒ සුභග වනයේ සාල රාජමූලේ සාල කියන්නේ සල්ගස්සට කියනවා. සාල කියලා කියනවා විශාල වනස්පති වෘක්ෂයටත්. එතකොට මෙතන සාල රාජමූල කියලා හඳුන්වන්නේ විශාල වනස්පති වෘක්ෂයක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එක. එතකොට උක්කට්ඨානුවර සුභග වනේ ඔය සාල රාජමූලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තමයි මේ මූල පරියාය සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. කාටද? 500ක් භික්ෂූන් වහන්සේලා පැවිදි වෙලා හිටියා බ්‍රාහ්මණ කුලේ. මේ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වුණු මේ භික්ෂූන් වහන්සේලා අර ත්‍රිවේදයේ ඉගෙන ගන්නවා වගේ බුදුදහමේත් පර්යාප්තිය
සූත්‍රාදී මේ දේශනාවන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන අපි සියල්ල දන්නවා කියන අතිමානයට පැමිණිලා හිටියේ. එතකොට සමහර අවස්ථාවලදී අපිට ධර්මයේ තේරෙනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් අහන්නවත් මේ අය ගියේ නැහැ. ඉතින් මේ මාන්නක්කාර වූ භික්ෂූන් වහන්සේලා 500ය අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට පිවිසෙන්නේ කිසියම් වූ කාරණාවකට උත්තරයක්, කිසියම් වූ කාරණාවකට පිළිතුරක් වශයෙන් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඒ වගේ යම් වූ හේතුවක්, කිසියම් හෝ කාරණාවක් මුල් කරගෙන සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ විනය පිළිබඳව හෝ නැතිනම් වෙනත් ශාසනය තුල මොනියම්ම හෝ කාරණාවක් මුල් කරගෙන, හේතුවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා විලාසයට, ඒ දේශනාවට පිවිසීමට කියනවා අට්ටුප්පත්තික කියලා. කියන්නේ යම් කාරණාවක් පැන නැගුණු අවස්ථාවක ඒට පිළිතුරක් වශයෙන් මෙන්න මේ දේශනාව සිද්ධ කරනවා. එතකොට ඒ ආකාරයේ දේශනාවන් අපිට දකින්නට ලැබෙනවා. එතකොට 500ක් භික්ෂුන් වහන්සේලා තුල පැවති මේ අතිමානය දුරු කරලීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මුල් කරගෙන මේ දේශනාවට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලට නැතිනම් බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් දහම් දේශනාවකට පිවිසෙනකොට උන්වහන්සේගේ ඒ දහම් දේශනාවට පිවිසීමේ ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි අත්තජ්ජාස. සමහර වෙලාවට අපි උදාහරණයක් විදිහට ගත්තාම දැන් සතිපට්ඨාන සූත්‍රය වගේ සූත්‍ර ගත්තාම බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ සූත්‍රයන් ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මහණෙනි ඔබලාට මම දේශනා කරනවා සත්වයාගේ විසුද්ධිය පිණිස පවතින ඒකායන වූ මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේට වැටහෙනවා මේ අවස්ථාවේදී මේ භික්ෂූන් වහන්සේලාට මේ වගේ දේශනාවක් කළොත් හොඳයි කියලා. ඒ කියන්නේ ආත්මාධ්‍යාසයේ පරිදි, කියන්නේ තමන්ගේ අභිමතයේ පරිදි, තමන්ගේ සිතුවිල්ල පරිදි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් සුදුසුයයි කියලා උන්වහන්සේට හැඟෙනකොට උන්වහන්සේ දහම දේශනා කරනවා. එතකොට උන්වහන්සේගේ ස්ව අභිප්‍රාය පරිදි, උන්වහන්සේගේ ඒ මොහොතේ පවතින අදහස පරිදි දේශනා කරන ඒ දේශනා විලාසයට කියනවා, ඒ පිවිසීමට කියනවා අත්තජ්ජාස කියලා. උදාහරණයක් විදිහට ගත්තාම ඔය සතිපට්ඨාන සූත්‍රය අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම දෙවන ක්‍රමේ තමයි පරජ්ජාස. කියන්නේ පර අධ්‍යාසය. කියන්නේ අසන්නාගේ නැතිනම් ශ්‍රාවකයාගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන මේ ශ්‍රාවකයාට සුදුසු මේ වගේ දේශනාවක් තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තාම චූල රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍ර වගේ ගත්තාම මේ සූත්‍රයන් රාහුල හාමුදුරුවන්ට දේශනා කරන්නේ උන්වහන්සේගේ අවශ්‍යතාවයේ පරිදි. රාහුල හාමුදුරුවන්ට සත්‍ය අවබෝධයේ පිණිස මෙන්න මෙයයි මේ මොහොතේ අවශ්‍ය. එතකොට ඒ අවශ්‍යතාවය, ඒ සූත්‍රයේ නිධානයේ හේතුව පැන නැගෙන්නේ ශ්‍රාවකයා තුලින්. එතකොට ශ්‍රාවකයාගේ අවශ්‍යතාවයේ පරිදි ශ්‍රාවකයාගේ සත්‍ය අවබෝධය අරමුණු කරගෙන ශ්‍රාවකයාට ඒ මොහොතේ අත්‍යවශ්‍ය දේ කුමක්ද කියන අවබෝධෙත් එක්ක දේශනා කරන මේ දේශනා විලාසයට කියනවා පරජ්ජාස පිවිසීම කියලා. නික්කේප කියලා කියනවා ඒකට. නික්කේප කියලා කියන්නේ පිවිසීම. හේතු කාරණා පැන නැගින ආකාරයට ඒ දහම් දේශනාවට පිවිසෙන ආකාරය. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමේ තමයි පුච්චාවසික. විශේෂයෙන්ම සංයුක්ත නිකාය
තුල අපිට මේ කාරණා දකින්නට ලැබෙනවා. දැන් ඇතැම් අවස්ථාවලදී මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ දකින්නට දෙවිවරු පැමිණෙනවා. මේ දෙවිවරු පැමිණිලා ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියලා ඒ අය ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කරනවා. දෙවියන් අතර මිනිසුන් අතර මේ මංගල කාරණා මොනවාදැයි පැනයක් ඇති වෙලා. ඉතින් ඒක බොහොම උද්ඝෝෂණ කරන තත්ත්වයට ඇවිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මම විමසනවා ඔබෙන් මොනවද මංගල කාරණා ආදී විදිහට ප්‍රශ්න අසනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් වශයෙන් සූත්‍ර දේශනාවන් සිද්ධ කරනවා. ඒ කියන්නේ දහම් දෙසුම් සිද්ධ කරනවා. අන්න ඒ විදිහට නොයෙකුත් ආකාරයේ දෙවියන් වේවා නැතිනම් ඇතැම් පිරිස් වේවා කෝසල සංයුක්තේ වගේ ගත්තාම කොසල් රජුරුවන්ගේ ප්‍රශ්න වගේ දේවල් අපිට අහන්න ලැබෙන බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයලා තියෙනවා. ඉතින් ඒ වගේ තව කෙනෙකුගේ පැනයකට පිළිතුරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊට අදාළව දහම් දෙසුමකට පිවිසෙනවා. ඒවට කියනවා පුච්චාවසික පිවිසීම නැත්නම් පුච්චාවසික සූත්‍ර නික්කේපයක් කියලා. ඒ වගේම තමයි ඔය හතරවෙනි පිවිසීම් ක්‍රමය තමයි අට්ඨුප්පත්තික කියලා කියන්නේ. ඒ කියන්නේ මූලපරයාය සූත්‍රය වගේ සූත්‍ර දේශනා වෙන්නේ අට්ඨුප්පත්තික. ඒ කියන්නේ සසුන තුල යම් ගැටලුවක් යම් අර්බුදකාරී තත්වයක් යම් නොසන්සුන් බවක් හෝ යම් හානිදායක යමක් සිද්ධ වෙනකොට පැන නගිනකොට ඒට පිළියමක් විදිහට ඒට ප්‍රතිකර්මයක් විදිහට ඒ සකස් කිරීමට අවවාදාත්මක ආකාරයට දේශනා කරන පිළිතුරක් සැපයීම අරමුණු කරගෙන දේශනා කරන දේශනාවන් වලට කියනවා අට්ඨුප්පත්තික. හේතුවක් නැත්තම් අවශ්‍යතාවයක් සසුනේහි පැන නැගිනකොට ඒට පිළිතුරක් වශයෙන් ඇති කරන දේශනාව තමයි අපි කියන්නේ අට්ඨුප්පත්තික දේශනා විලාස නැත්නම් අට්ඨුප්පත්තික නික්කේපය කියලා. ඉතින් මූලපරයාය සූත්‍රයේ දේශනා වෙන්නේ මේ අර්ථෝත්පත්තියක් සමගයි. මේ සූත්‍රයේ නම මූලපරයාය සූත්‍රය. ඔබ ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කරනවා නම් ඔබට දකින්නට ලැබෙවි සූත්‍රය නම් කරලා තියෙන්නේ මූලපරයාය සූත්‍රය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය නම් කරන්නේ නැත්නම් හඳුන්වා දෙන්නේ සබ්බ ධම්ම මූලපරයායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි විදිහට. එතකොට අපි මේ සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ ඒ හඳුන්වා දුන්නු මාතෘකාවේ අදහස පිළිබඳව යම් තාක් දුරට විග්‍රහ කිරීමක් වටිනවා කියලා හිතෙනවා. සබ්බ ධම්ම මූල පරයාය. සබ්බ කියලා කියන්නේ සියලු කියන අදහස. සියලු කියන අදහස තුල කාම ලෝකයත් රූප ලෝකයත් අරූප ලෝකයත් ධම්ම කියලා මෙතනදී කියවෙන්නේ ඒ තුන් ලෝකේහිම ස්වභාව ධර්මයන් කියන එක. එතකොට කාම රූප අරූප කියන මේ ත්‍රිවිධ භවයන් ඇසුරු කොට පවතින සියලුම ධර්මතා කෙනෙක් සසරේ ඉන්නවා කියලා කියන්නේ එක්ක කාම ලෝකයේ එයාගේ පැවැත්මක් රූප ලෝකයේ පැවැත්මක් එක්ක අරූප ලෝකයේ පැවැත්මක්. එතකොට මේ සසර සැකසෙන්නේ මේ කෙනෙකුගේ සසරේ සීමා වෙන්නේ කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ. ඔය ත්‍රිවිධ භවයන් වලින් එකින් එකට පැන පැන ජීවත් වීම තමයි සසර ගමන් කිරීම කියලා කියන්නේ. එතකොට සත්වයක් වශයෙන් මේ ත්‍රිවිධ භවයන්හි සැරිසරනවා. එතකොට මේ ත්‍රිවිධ භවයන්හි සැරිසරන සියලුම ධර්මතාවයන් නැත්නම් සියලුම ස්වභාවයන් තමයි මෙතන දෙවෙනි වචනෙන් කියවෙන්නේ ධම්ම කියන වචනේ. එතකොට සබ්බ කියන්නේ සියලු සියල්ල කියන. ධම්ම කියලා කියන්නේ ත්‍රිවිධ භවයන්හි පවතින ස්වභාව ධර්මයන්. මූල කියලා කියන්නේ මේ ත්‍රිවිධ භවයන්හිම පවතින ස්වභාව ධර්මයන්ට හේතු වූ කාරණාවන් හේතු බුහුත වූ කාරණාවන් පිළිබඳව පරයාය දේශනාව. එතකොට සියලුම
කාම රූප අරූප වූ ත්‍රිවිධ භවයන්හි පවතින ස්වභාව ධර්මයන් වලට හේතු බුහත වූ කාරණාවන් පිළිබඳව දේශනාව කියන එක තමයි සබ්බ ධම්ම මූල පරියාය කියන වචනෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පිවිසෙන්නේ. බොහොම සිහි කල්පනාවෙන් අපි මේ සූත්‍රය අධ්‍යයනය කළොත් අපිට හමු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිධ භවයන්හිම පවතින ස්වභාව ධර්මයන් කාරණා 24කට නැත්තම් අංග 24කට ගොනු කරලා තියෙනවා. එතකොට කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා පවතින මේ සියලුම ස්වභාව ධර්මයන්, මේ සියල්ල කියන වචනේ ඇතුළට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ තුලදී කරුණු 24ක් නැතිනම් අංග 24ක් ඇතුළත් කරලා තියෙනවා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඒත් එක්කම භූතයන්, දෙවියන්, මාරයින්, බ්‍රහ්මයින්, ආබස්සර දෙවියන්, සුබකින්නක දෙවියන් ආදී විදිහට අංග 24ක් මේ සියලු නැත්තම් මේ සබ්බ ධම්ම කියන වචන දෙක විග්‍රහ කරන්න සමස්ත සූත්‍රේ පුරා අන්තර්ගත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ සබ්බ ධම්ම මූල පරියාය කියන දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ මේ කාම රූප අරූප කියන ත්‍රිවිධ භවයන්හිම පවතින සමස්ත ස්වභාව ධර්මය කාරණා 24කට ගොනු කරලා මේ කාරණා 24 පිළිබඳව විග්‍රහයක් සිද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් 4 දෙනෙකුගේ දැක්ම මේ කාරණා 24 නැතිනම් මේ ත්‍රිවිධ භවයන්හි පවතින මේ සියලු කියන වචනේ නියෝජනය කරන්නට බුදුහාමුදුරුව ඇතුළත් කරපු අංග 24 පුද්ගලයන් 4 දෙනෙක් දකින්නේ 4 ආකාරයකට. කවුද මේ පුද්ගලයන් 4 දෙනා? ප්‍රථම පුද්ගලයා තමයි අශෘතවත් පෘථග්ජනයා. දෙවැනි පුද්ගලයා තමයි සේක පුද්ගලයා. තව දෙකකින් අපිට කියන්න පුළුවන් ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා නිර්වාණ මාර්ගයේ තුල හික්මමින් සිටින. තුන්වෙනි කෙනා තමයි මහරහතන් වහන්සේ. හතරවෙනි කෙනා තමයි තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. එතකොට අශෘතවත් පෘථග්ජන පුද්ගලයා මේ අංග 24 ත්‍රිවිධ භවයන්හි සියල්ල නියෝජනය කරමින් බුදුහාමුදුරුවෝ කරුණු 24කට ගොනු කළ මේ සියල්ල අශෘතවත් පෘථග්ජනයා මොන ආකාරයටද දකින්නේ? ඒ වගේම සේක පුද්ගලයා, හික්මන පුද්ගලයා ධර්මයේ තුල දකින්නේ මොන ආකාරයටද? ඒත් එක්කම රහතන් වහන්සේ මේ අංග වටහාගෙන තියෙන මොන ආකාරයටද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අංග 24 වටහාගෙන තියෙන්නේ මොන ආකාරයටද? උන්වහන්සේලා දකින්නේ මොන ආකාරයටද කියන එක පිළිබඳව මේ සූත්‍රය තුල විග්‍රහ වෙනවා. මූලපරියාය සූත්‍රයට පිවිසීම විදිහට බුදුරජාණන් වහන්සේ මේ අංග 24න් පළවෙනි අංගය පඨවි. පඨවි කියන අංගය විස්තර කරන්නට පටන් ගන්නවා. කාගේ දෘෂ්ටි කෝණයේ අනුවද? පුද්ගලයන් 4 දෙනාගෙන් පළවෙනි පුද්ගලයා අශෘතවත් පෘථග්ජනයා මොන ආකාරයටද පඨවි ධාතුව දකින්නේ? පඨවි ධාතුව විග්‍රහ කරන්නේ, පඨවි ධාතුව වටහා ගන්නේ කියන එක තමයි ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන කාරණාව වෙන්නේ. ඉතින් ඊට කලින් බුදුරජාණන් වහන්සේ මේ අශෘතවත් වූ පෘථග්ජනයා මොන ආකාරයේ පුද්ගලයෙක්ද? ඒ පුද්ගලයාගේ ලක්ෂණ මොන වගේද කියලා විස්තර කරනවා. එතකොට ඒක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉද භික්කවේ අසුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ
පඨවින් පඨවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවිමේති මඤ්ඤති පඨවින් අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ඔක තමයි පළවෙනිම විග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේගේ අශෘතවත් වූ පෘථග්ජනයා මොන ආකාරයෙන්ද, ඒ පුද්ගලයාගේ ස්වභාවය මොන වාගේද, සහ ඒ පුද්ගලයා පඨවි ධාතුව අවබෝධ කරගන්නේ මොන විදිහටද කියන එක ඔන්න ඔය ආකාරයට විස්තර කරනවා. එතකොට ඔබට පුළුවන් නම් මෙන්න මේ පළවෙනි කාරණාව ගොඩනැගෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොන ආකාරයටද කියනකොට ඒ ස්වභාවයම නැත්නම් ඒ අවබෝධයම ඒ ආකාරයටම ආදේශ කරන්න පුළුවන් දෙවන කාරණාවට. ඒ කියන්නේ ආපෝ ධාතුව අශෘතවත් පෘථග්ජනයා දකින්නේ මොන විදිහටද? ඒත් එක්කම තේජෝ ධාතුව දකින්නේ මොන විදිහටද? වායෝ ධාතුව දකින්නේ මොන විදිහටද? භූතයින් දකින්නේ මොන විදිහටද? භූත කියලා කියන්නේ මෙතන චාතු මහරජිකාවෙන් පහළ ජීවත් වෙන සත්ත්ව කොටාසේ තමයි මේ භූත කියන යටතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස් ලොව සතර අපාය කියන මේ භූමි පහේ ජීවත් වෙන ඇසුරු කරගෙන ඉන්න ඒ සත්වයින්ට තමයි මෙතන භූත කියන නම. එතකොට භූත ඒ ආකාරයට අපිට අර මේ පඨවි ධාතුව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ මොන ආකාරයටද කියනකොට අපිට ඒ ඔස්සේ ඊළඟ කාරණාවට යන්න පුළුවන්. එතකොට ඒ විදිහට මේ ආරම්භයේදීම ඔබ හොඳින් මේ කාරණාව පිළිබඳව අවධානයෙන් ඉන්නවා නම් ඔබට හැකියාව තියෙනවා ඊළඟ කාරණා ගොඩ නැගින්නේ නැත්නම් ඊළඟ අංග අශෘතවත් පෘථග්ජනයාට දර්ශනය වෙන්නේ, අශෘතවත් පෘථග්ජනයා වටහාගන්නේ මොන විදිහටද කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි මේ කාරණාවන් පිළිබඳව එකින් එක විග්‍රහ කරලා බලමු, එකින් එක අධ්‍යයනය කරලා බලමු. එතකොට අපි ඉස්සරවම බලමු මේ අශෘතවත් පෘථග්ජනයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ අශෘතවත් පෘථග්ජනයා විස්තර කරලා තියෙන්නේ මොන ආකාරයටද කියන එක. ශ්‍රුතවත් කියලා කියන්නේ ඇසූපිරු තැන් ඇති, ඒකේ ප්‍රතිවිරුද්ධාර්ථය තමයි අසුතවා කියලා කියන්නේ. එතකොට අසුතවා කියලා කියන්නේ දෙසවන් යොමු නොකළ නැත්තම් අහන්නට කන් යොමු නොකළ පුද්ගලයා. එතකොට මොනව අහන්නද? ධර්මය අහන්න කන් යොමු නොකළ, දෙසවන් යොමු නොකළ පුද්ගලයා. එතකොට පෘථග්ජනයා කියන්නේ කාටද? දැන් අපිට සාමාන්‍ය ජීවිතේ අපි සලකලා බලනකොට එදිනදා ජීවිතේ අපිට අහන්නට ලැබෙනවා, ඇතැම් අය පවසනවා, ඔය ඉතින් පෘථග්ජන හිතනේ, රහතන් වහන්සේලාගේ නෙමෙයිනේ, ඔය ආදී විදිහට. එතකොට අපිට මේ පෘථග්ජන ස්වභාවය විස්තර කරන්න පුළුවන් පුතුණං ජනනාදීහි කාරණේහි පුතුජනෝ. ඒ කියන්නේ කෙලෙස් උපද්දවන සුළු පුද්ගලයින්ටයි පෘථග්ජනයින් කියලා කියන්නේ. මාර්ගඵල අවබෝධයක් නොලද නිතර බොහෝසෙයින් කෙලෙස් උපද්දවන සුළු ස්වභාවයකින් යුක්ත වූ පුද්ගලයාටයි පෘථග්ජනයා කියලා කියන්නේ. එතකොට මේ පෘථග්ජනයින් ගත්තහම පෘථග්ජනයින් වර්ග දෙකයි. කෙනෙක් තමයි අන්ධ පෘථග්ජනයා, අනිත් කෙනා කල්යාණ පෘථග්ජනයා. දැන් අන්ධ පෘථග්ජනයා කියලා කියන්නේ මෙන්න මේ අශෘතවත් පුද්ගලයා. එතකොට අශෘතවත් පෘථග්ජනයා මේ කෙනා හරියට අඳුරෙන් අඳුරට යන්න පුද්ගලයා හා සමානයි. ඒත් එක්කම මෙතන කියවෙන මේ කල්යාණ පෘථග්ජනයා අඳුරෙන් අඳුරට නෙමෙයි, අඳුරෙන් එළියට, අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නට උත්සාහ කරන පුද්ගලයා. එතකොට සීක භාවයට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන හෝ පැමිණ සිටින පුද්ගලයාට කල්යාණ පෘථග්ජනයා කියලා කියනවා මාර්ගඵල අවබෝධය දක්වාම. එතකොට මෙන්න මේ අශෘතවත් පෘථග්ජනයා. එතකොට මෙතන මේ අන්ධ පෘථග්ජනයා ගැන තමයි කතා කරන්නේ.
මේ අන්ධ පෘථග්ජනයා මොකද කරන්නේ? අරියාණං අදස්සාවි. මේ අන්ධ පෘථග්ජනයා කැමති නෑ ආර්යයන් වහන්සේලා දකින්න. අරියාණං අදස්සාවි කියන්නේ ඒකයි. අරියාණං කියලා කියන්නේ කෙලෙස් දුරු කළ බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ආදී මේ සසර දුක් නිමා කළ උතුම් වූ චරිතවලට. එතකොට මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ නිකලෙස් වූ පුද්ගලයන්ට තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාව අදස්සාවි දකින්න කැමති නැහැ. අදස්සාවි කියන වචනේ ගත්තොත් අදස්සාවි කියන වචනේ නොදකින සුළු කියන එක. දැන් මේ නොදකින සුළු බව කියන්නේ මොන ආකාරයද? දැන් ඇත්තටම අපිට දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවනේ. එකක් තමයි මසසින් දකින්න පුළුවන්, අනික මනසින් දකින්න පුළුවන්. එතකොට අපි ගත්තහම ආර්යයන් වහන්සේලා ඔය විදි දෙකෙන්ම දකින්න පුළුවන්. අපිට මේ මසසින් දකින්නත් පුළුවන්, අපේ මනසින් නැතිනම් නුවණැසින් දකින්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට මෙතන අදහස් කරන්නේ මේ සූත්‍රය තුල බුදුහාමුදුරු කියන මේ අශ්‍රතවත් පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා නොදකින සුළුයි කියන එක අදහස් කරන්නේ මොන ආකාරයටද? මෙතන අදහස් වෙන්නේ ආර්යයන් වහන්සේලා නුවණින් නොදකින සුළු කියන එක. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ එදිනෙදා බෞද්ධ සමාජය තුල අපිට අහන්න ලැබෙන දෙයක් තමයි, ඔබ ත්‍රිපිටක පොත් පරිශීලනය කරලත් නොකලත් සාමාන්‍යයෙන් ඔබ බොහෝ සෙයින් අහලා ඇති මේ වාක්‍ය යෝ ධම්මං පස්සති සෝමං පස්සති. නේද? ඒ කියන්නේ යමෙක් ධම දකීද ඔහු මම දකිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට සැබෑ බුදු කෙනෙකුන් දකින්න ඔහු නිතැතින්ම ධර්මයේ දැක තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය දකිනවා. ඒ තමයි නුවණැසින් දැකීම. දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේගේ පාර්ශවයේ හිටිය අය, එතකොට සුප්පබුද්ධ රජුරෝ ආදී උන්වහන්සේට නිନ୍ଦා පහස කළ අය නේද? එතකොට ඒ අයත් බුදුරජාණන් වහන්සේ දැක්කනේ නේද? ඒ වගේම සත්තු සිව්පවුත් බුදුරජාණන් වහන්සේව දකිනවනේ. ඒ දැක්ම මේ කියන මූලපරියාය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට, නැත්නම් මේ සබ්බ ධම්ම මූලපරියාය අවබෝධ කරගන්නට හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. ඇත්තටම අට කතාව තුළ විස්තර වෙනවා මේ උදාහරණ කතාව. සිතුල්පව්වේ වැඩ හිටියා මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට උපස්ථාන කරන්න හිටියා මහලු භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඉතින් වසර ගණනාවක් තිස්සේ මේ රහතන් වහන්සේට මේ මහලු භික්ෂුන් වහන්සේ උපස්ථාන කරනවා. ඉතින් කාලයක් ගෙවිලා යනවා. හැමදාම ඉතින් උන්වහන්සේ සමග පිණ්ඩපාතේ පිටිපස්සෙන් වඩිනවා. ඉතින් මේ පිණ්ඩපාතේ වැඩම කරලා දවසක ඔය අතරතුර විමසනවා මේ මහලු භික්ෂුන් වහන්සේ අර රහතන් වහන්සේගෙන්, ස්වාමීනි මේ රහතන් වහන්සේලා මොන වගේද කියලා. ඉතින් මේ රහතන් වහන්සේ කියනවා ඇතැම් අශෘතවත් අය රහතන් වහන්සේ කෙනෙක්ට උපස්ථාන කරමින් බොහෝ කලක් හිටියත් ඒ රහතන් වහන්සේව නම් හඳුනගන්න බෑ කියලා. දැන් බලන්න මෙතන රහතන් වහන්සේ උදේ හවහ දැක්කා. ඇස් දෙකෙන් දැක්කා. හැබැයි දැක්කෙක් නැත්තේ කොහින්ද? නුවණැසෙන්. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ දැකීම මෙතනදි කියවෙන්නේ ආර්යයන් වහන්සේලා නුවණැසින් දැකීම. ආර්යයන් වහන්සේලා නුවණැසින් දැකීම කියලා කියන්නේ බුදු හෝ වේවා, පසේ බුදු හෝ වේවා, මහරහත් හෝ වේවා. ඒ කෙනෙකුන් උදෙසා ඒ ආර්ය භාවයට පැමිණෙන්නට හේතු බොහෝත වන්නා වූ ආර්ය කර ධර්මය, නැත්නම් ආර්ය භාවයට පත් කරන ධර්මය නොදකින සුළු බව තමයි මෙතන අදස්සාවි කියන වචනෙන් අදහස් වෙන්නේ. එතකොට අශෘතවත් පෘථග්ජනයාගේ ලක්ෂණයක් තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නොදකින සුළු බව. මොන ආකාරයට නොදකින සුළු බවද? නුවණැසින් නොදකින සුළු බව. ආර්යයන් වහන්සේලාගේ ආර්ය කර ධර්මයේ
නැත්නම් උන්වහන්සේලා ආර්ය භාවයට ගිය ගමන් මඟ අවබෝධ නොවුණු බව නොදකින සුළු බව තමයි අදස්සාවි කියන වචනෙන් අදහස් වෙන්නේ. එතකොට අරියාණං අදස්සාවි. ඊළඟට කියවෙනවා අරිය ධම්මස්ස අකෝවිදු. කෝවිද කියලා කියන්නේ දක්ෂයි කියන එක. අකෝවිදයි කියලා කියන්නේ අදක්ෂයි කියන එක. ඒ කියන්නේ ආර්යකර ධර්මය තුල අදක්ෂ වූ බව. ඒ කියන්නේ ඒ පිළිබඳව දෙසවන් යොමු නොකළ ආර්ය ධර්මයේ පිළිබඳව පුරුදු පුහුණුවකට යා යුතුයි කියන මතයකට නොපැමිණි ප්‍රමාද වූ පුද්ගලයා තමයි මෙතන අදහස් වෙන්නේ. එතකොට අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ තුල ප්‍රමාද වූ දක්ෂ නොවූ කියන අදහස තමයි මෙතන අරිය ධම්මස්ස අකෝවිදෝ කියන වචනෙන් අදහස් වෙන්නේ. ඊළඟට තමයි අරිය ධම්මේ අවිනීතෝ. ඒ ආර්යකර ධර්මයේහි ආර්ය මාර්ගයේහි අපි බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන් බලපුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් ආර්ය භාවයට පමුණුවන මාර්ගයේ අවිනීතෝ. ඒ මාර්ගය තුල විනීත නොවු ඒ ආර්යකර ධර්ම මාර්ගයේ තුල නොහික්මුණු ඒ ධර්ම මාර්ගය පුරුදු නොකරන සුළු පුද්ගලයා තමයි මෙතන අදහස් වෙන්නේ. එතකොට අරිය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය ධර්මය පුරුදු පුහුණු නොකරන සුළු ස්වභාවයක් කවුරු තුල දකින්නට ලැබෙන්නේ මෙන්න මේ අශෘතවත් පෘථග්ජනයා තුල. බොහෝ ඇසූ පිරූ තැන් නැති ඒ වගේම නිරන්තරයෙන් බොහෝ සෙයින් කෙලෙස් උපද්දවන සුළු මනසකින් යුක්ත වූ පුද්ගලයා ආර්යයන් වහන්සේලා නොදකින සුළුයි නුවණැසින් ඒ ආර්ය වහන්සේලා දේශනා කරන ධර්මයේ තුල අදක්ෂයි එයාලා. ඒ වගේම ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ආර්ය මාර්ගය තුල විනීත වෙන්නේ නැහැ. ඒ ආර්ය මාර්ගය තුල හික්මීමක් නැහැ. පිළිපැදීමක් නැහැ. ඊළඟට කියනවා සප්පුරිසාණං අදස්සාවි. සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියලා. ඒ කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා නොනින් නොදකින සුළු ඒ වගේම සත්පුරුෂයන් වහන්සේලා දේශනා කරන සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ වූ ඒ වගේම සත්පුරුෂ ධර්මයේහි අවිනීත වූ නොහික්මෙන සුළු වූ. එතන මේ සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ කවුද? සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ ආර්යයන් වහන්සේලාම තමයි. සත්පුරුෂ ධර්මයත් ආර්ය ධර්මයත් දෙකක් වෙන්න බෑනේ. එතකොට සත්පුරුෂ ධර්මයත් ආර්ය ධර්මයත් එකක්. එහෙනම් ආර්යයන් වෙනස් වෙන්න ඕනේ, සත්පුරුෂයෝ වෙනස් වෙන්න ඕනේ. එතකොට මෙතන සත්පුරුෂයෙක්මයි ආර්යෙක් වෙන්නේ. ආර්යයන් වහන්සේම තමයි සත්පුරුෂයෙක් වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පුද්ගලයෙකු යහපත් පුද්ගලයෙක් නම් අපි කියනවා සත්පුරුෂයෙක් කියලා. එතකොට සත්පුරුෂ කියන ස්වභාවය ආර්ය ස්වභාවයට මදක් පහලින් සිටින පුද්ගලයෙක්ටත් යෙදීමේ හැකියාව තියෙනවා. නමුත් ආර්ය කියන වචනේ නම් ඒකාන්තයෙන්ම යෙදිය හැක්කේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි. එතකොට මේ සත්පුරුෂ ස්වභාවය ආර්ය ස්වභාවයට ආර්ය ස්වභාවයත් සමගම කියන්නේ මෙතනදී සත්පුරුෂයෙක් අනුගමනය කරන ධර්මය ආර්ය ධර්මයට පටහැනි වෙන්න බෑනේ. එහෙනම් සත්පුරුෂ ධර්මයත් ඒකාන්තයෙන්ම ආර්ය ධර්මයේම තමයි. ආර්යකර මාර්ගය ආර්යකර ධර්මයේම තමයි. ඒ නිසා වටහා ගන්න සුදුසුයි සත්පුරුෂයා කියනුවෙන් නැත්නම් සත්පුරුෂ කියන වචනෙන් අදහස් වෙන්නේ මෙන්න මේ ආර්ය මාර්ගයේ අනුගමනය කරන පුද්ගලයා අනුගමනය කරන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන ධර්මයේම තමයි. එතකොට උන්වහන්සේලා අවබෝධ කරගන්නා ධර්මයේම තමයි මෙතනදී සත්පුරුෂ ධර්මයේ විදිහට කියවෙන්නේ. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා
ආර්යයන් වහන්සේලාත් සත්පුරුෂයන් වහන්සේලාත් නොදකින සුළුයි. ඒ වගේම ඒ ධර්මයේහි අදක්ෂයි. ඒ ධර්මය ජීවිතයට එක් කරගෙන ඒ ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ. විනයනය වෙන්නේ නැහැ. ඒ ආර්යයන් වහන්සේලා නොදකින සුළු බව නිසාම ආර්යයන් ධර්මයේහි අදක්ෂ අවිනීත බව නිසාම මේ කෙනාගේ දෘෂ්ටි කෝණය මිත්‍යා පැත්තට තල්ලු වෙනවා. එතකොට ඒ පුද්ගලයා මේ සබ්බ ධම්ම මූලය හරියාකාරව අවබෝධ කරගන්නේ නැහැ. සියලුම මේ ත්‍රිභූමික වූ කාම රූප අරූප මේ පැවැත්මට හේතු බහූත වෙන මේ පඨවි ආදී අර 24 කාරණා 24 මේ අශෘතවත් පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා නොදකින සුළු බව නිසාම ආර්ය ධර්මයේ තුල අවිනීත බව නිසාම අදක්ෂ බව නිසාම ඒ කෙනා මේ පඨවි තේරුම් ගන්නේ වැරදි විදිහට. එතකොට පඨවින් පඨවිතෝ සංජානාති. පඨවිය ලෙස හඟි. කොහොමද මේ අශෘතවත් පෘථග්ජනයා මේ මිත්‍යා සහගත වූ දෘෂ්ටි කෝණයකින් පඨවිය අවබෝධ කරගන්නේ? එතකොට මෙතනදී කියවෙන්නේ මේ සංජානාති කියන වචනෙන් කියවෙන්නේ අපි ගත්තහම රහතන් වහන්සේ දකින්නේ මොන ආකාරයටද, බුදුරජාණන් වහන්සේ දකින්නේ මොන ආකාරයටද, සේක පුද්ගලයා දකින්නේ මොන ආකාරයටද කියනකොට ඒ උන්වහන්සේලාගේ දැක්ම සංජානාති කියන වචනේ යොදලා නෙමෙයි මේ සූත්‍රය තුල විග්‍රහ වෙන්නේ. එතකොට මෙතන සංජානාති කියන වචනෙන් අදහස් කරලා තියෙන්නේ මේ අශෘතවත් පෘථග්ජනයා යම් ආකාරයකට පවතිනවද ඒ පවතින දේ ඒ සම්මුතිය පරමාර්ථයක් කියලා හිතාගෙන ඒ සම්මුතිය වටහා ගන්නවා. ඒ පඨවි ධාතුව සදාතනික බවක් දීලා ආත්මීය බවක් පඨවි ධාතුවට දීලා ඒ කෙනා වටහා ගන්නවා. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා මේ පඨවිය වටහා ගන්නේ ලෝක ව්‍යවහාරයේ තියෙන විදිහටමයි. ඒ කියන්නේ ලෝක ව්‍යවහාරයේ පඨවිය අපි නොයෙකුත් වස්තුන් විදිහට නම් කරනවා. උදාහරණයක් විදිහට ගත්තහම අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, යාළුවා, දරුමුණුබුරු ඔය ආදී විදිහට මේ සත්වයිනුත් ඒ සත්ව ස්වરૂපයෙන්ම ගන්නවා. ඒ වගේම වෙනත් අජීවී දේවල් තියෙනවනේ. නේද? තමන් හරි හම්බ කරගත්තු ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, අනිකුත් භෞතික සැප සම්පත් වෙන්න පුළුවන්. ඒ දේවල් ඒ විදිහටම ගන්නවා යා. ලෝක ව්‍යවහාරයේ තියෙන්නේ යම් ලෙසකින්ද ඒ ලෙසටම මමයයි මාගේයයි මාගේ ආත්මයයි තමා දෙසටම ඒ පඨවි ධාතුව ගන්න. එතකොට මේ පඨවි ධාතුව හඳුනන්නේ මෙන්න මේ කියන සංඥා විපර්යාසයෙන්. නැත්තම් අපි කියනවා විපරීත සංඥාවෙන්. එතකොට මේ යථාර්ථයේ තියෙන පරමාර්ථය පිළිබඳව සංඥාවක් නෙමෙයි යාගේ තියෙන්නේ. එතකොට පඨවින් පඨවිතෝ සංජානාති. ඒ පවතින පඨවිය ලෙස තේරුම් ගන්න. දැන් පඨවි කියන්නේ මොනවද? පඨවිය කියන එක අපිට මේ ආකාරයට විස්තර කරන්න පුළුවන්. අභ්‍යන්තර පඨවිය, බාහිර පඨවිය, ඒ වගේම නිමිත්ත පඨවිය කියලා. අභ්‍යන්තර පඨවිය කියලා කියන්නේ මම කියලා අපි ලෝක ව්‍යවහාරය ගන්න පුද්ගලයා. එතකොට ඔබේ නමින් ආමන්ත්‍රණය කරගෙන ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන, ඒ වගේම මම කියලා නිතරම ඔබ ආමන්ත්‍රණය කරන ඔබ තමයි මෙතන මේ අභ්‍යන්තර පඨවියට අන්තර්ගත වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තාම මම මෙතන කියනවා නම් මම කියලා. එතකොට මේ ඔබට දකින්න තියෙන්නේ, එතකොට මම මේ දකින්න මේ මම කියලා ගන්න පුද්ගලයා තුල අන්තර්ගත වෙලා තියෙන රළු කොටස්, කර්කශ කොටස් පඨවි ධාතුව කියලා හඳුන්වනවා. එතකොට පඨවි කොටස් 20ක් තියෙනවා. සාමාන්‍යයෙන් පඨවි කොටස් 20ක් අන්තර්ගත වෙනවා ආධ්‍යාත්මික පඨවිය ගොඩට. ඒවා තමයි කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු ආදී විදිහට අපි සාමාන්‍යයෙන් පිළිකුල් භාවනාව කරනකොට කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී විදිහට අපි ඔය කතා කරන කොටස් 20ක් තියෙනවා
පටවියට අයිති. ඒවට කියනවා අභ්‍යන්තර පටවිය කියලා. නැත්නම් අජ්ජත් පටවි කියලා. ඒ වගේම බාහිර පටවි කියලා කියන්නේ මේ මම කියලා ගන්න එක නෙමෙයි. මේ මගේ කියලා අපි බාහිරින් ගන්නා දේවල් තමයි බාහිර පටවිය. මගේ අම්මාය, මගේ තාත්තාය, මගේ නෑදෑයය, මගේ වාහනය, මගේ පොත, මගේ දුරකථනය ආදී විදිහට අපි ගන්නම බාහිර තියෙන දේවල් මගේ විදිහට. එතකොට බාහිරින් මම මට එකතු කරගන්න ඔය බාහිර රළු කරකසක කොටස් වලට කියනවා පටවි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මගේ කෙස් කියන එක ඒ සත්වයාගේ අභ්‍යන්තර පටවිය. ඒත් එක්කම මගේ කම්පියුටර් එක නැත්තම් මගේ දුරකථනය කියලා ගත්තොත් එතන තියෙන්නේ බාහිර පටවියක්. එතකොට මේ අභ්‍යන්තර පටවිය හෝ වේවා බාහිර පටවිය හෝ වේවා ඒ අභ්‍යන්තර පටවියත් බාහිර පටවියත් ඒ තියෙන විදිහටම මම මාගේ කියලා ගන්නවා. මේක තමයි සංඥා විපර්යාසයෙන් හඳුන්වනවා කියලා කියන්නේ. නැත්තම් විපරීත සංඥාවෙන් හඳුන ගන්නවා කියලා කියන්නේ. පටවි නිමිත්ත කියලා කියන්නේ. දැන් පටවි නිමිත්ත කියලා කියන්නේ පටවි කසින භාවනාව කියලා භාවනාවක් තියෙනවා. ඒකට සමත භාවනා කියලා අපි සාමාන්‍යයෙන් පුරුදු පුහුණු කරන ඔය අතර දස කසිනවල පටවි කසිනයි. එතකොට භාවනා කරන කෙනෙක් සියල්ල පටවි කියන අදහසින් මේ පටවි කසිනය වඩනවා. නැත්නම් පටවි කසින භාවනාව කරනවා. එතකොට ඒ කෙනාට මේ පටවිය පිළිබඳව ඇල්මක් ඇති වෙන්නේ ඔය පටවි නිමිත්ත කෙරෙහි. එතකොට ඕකට කියනවා නිමිත්ත පටවි කියලා. ඒතකොට නිමිත්ත පටවි කියන එක අපි මදකට අපි එදිනෙදා ජීවිතයේ අභ්‍යන්තර පටවියත් බාහිර පටවියත් එක්ක නිරන්තරයෙන් මේ අශෘතවත් පෘථග්ජන පුද්ගලයා ගැටෙන නිසා අපි ඒක පිළිබඳව වැඩි අවධානය යොමු කරලා කතා කළොත් මේ අශෘතවත් පෘථග්ජනයා නිරන්තරයෙන්ම මේ අභ්‍යන්තර පටවිය වේවා අර කියපු බාහිර පටවිය වේවා කෙස්ලොම් නියදත් ආදී අභ්‍යන්තර පටවිය වේවා බාහිර තියෙන ඇඳපුටු මේස ආදී තමා සන්තකේ තමන්ට අයිති කරගෙන තියෙන ඒ බාහිර පටවිය වේවා ඒ දේවල් ඒ සම්මුති ව්‍යවහාරයෙන්ම ඒ ලෝක ව්‍යවහාරයෙන්ම ඒ පුද්ගලයා මමය මාගේ කියලා ගන්නා ස්වභාවයක් තමයි තියෙන්නේ. හැම තිස්සෙම තමන්ගේ දේවල් මම කියලා කියවන මගේ කියලා කියවන ලක්ෂණය තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ මේ අශෘතවත් පෘථග්ජනයා තුල. කොට අශෘතවත් වූ පෘථග්ජන පුද්ගලයා පඨවි ධාතුව අභ්‍යන්තර හෝ වේවා බාහිර හෝ වේවා මේ පඨවි ධාතුව විපරීත වූ සංඥාවකින් තමයි ගන්න. ඒ නිසා තමයි මේ පුද්ගලයා වැඩිපුර ඒ පිළිබඳව රණ්ඩු වෙන්නේ. ඒත් එක්කම ද්වේෂ කරන්නේ, වෛර බැඳගන්නේ, දැඩි ලෝභ කරලා හොරකම් කරන්නේ, මිනිමැරුම් වලට යොමු වෙන්නේ. ඒ පඨවි ධාතුව අයිති කරගන්න. එක්කෝ තමන්ගේ පඨවි ධාතුව රැක ගන්න. එතකොට මේ අශෘතවත් පෘථග්ජන වූ ලක්ෂණය මේකයි. එතකොට මේ පිළිබඳව ක්‍රමානුකූල විග්‍රහයක් අපිට දකින්නට ලැබෙනවා මෙන්න මේ සූත්‍ර දේශනාව තුළ. එතකොට අශෘතවත් පෘථග්ජන පුද්ගලයා මොකක්ද කරන්නේ? මේ පඨවින් පඨවිතෝ සංජානාති. පඨවිය පරමාර්ථ වශයෙන් නෙමෙයි දකින්නේ, සම්මුති ස්වરૂපයෙන් ඒ විදිහටම මමය මාගේ කියලා ගන්නවා. එතකොට පඨවින් පඨවිතෝ සංඤත්වා. අන්න ඒ විදිහට මේ අභ්‍යන්තර වේවා බාහිර වේවා යම් පඨවි ධාතුවක් වේද මේ පඨවි ධාතුව අර පරමාර්ථ වශයෙන් හඳුනා නොගෙන විපරීත වූ සංඥාවකින්ම හඳුනාගෙන කියන අදහස තමයි සංඤත්වා කියලා කියන්නේ. පඨවින් මඤ්ඤති. පඨවිය මඤ්ඤනා කරනවා. නැතිනම් පඨවිය මෙතන මේ මඤ්ඤනා කියන වචනේ අදහස තමයි වැරදි විදිහට තේරුම් ගන්නවා. වැරදි විදිහට හඳුන ගන්නවා. වැරදි විදිහට හිතනවා කියන එක. එතකොට පඨවි ධාතුව අපි ආකාර 3ක් යටතේ කතා කරානේ. අභ්‍යන්තර පඨවිය, බාහිර පඨවිය, නිමිත්ත පඨවිය විදිහට. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා මෙන්න මේ පඨවි ධාතුව, අභ්‍යන්තර පඨවි ධාතුව
බාහිර පටවි ධාතුව පටවි නිමිත්ත කියන මේ ආකාර තුනම හරි ආකාරයට නෙමෙයි අවබෝධ කරගන්නේ. එයා වැරදි ආකාරයටයි අවබෝධ කරගන්නේ. ඒ පටවි ධාතු නිට්ටයයි, සුභයි, සුඛයි, ආත්මයි ආදී විදිහට එය නිට්ටයය, ඒ වගේම සැපය, සදාතනිකය අන්න ඔය ආකාරයට වටහා ගන්නවා. එතකොට ඔය ආකාරයට වැරදි වැටහීමක් ඇති කරගන්නේ කුමන ආකාරයටද? කියන්නේ වැරදි විදිහට හිතන්නේ මොන ආකාරයටද? නැත්නම් මඤ්ඤණා කරන්නේ මොන ආකාරයටද? මේ මඤ්ඤණා කියන වචනේ ගත්තාම මඤ්ඤණා ආකාර තුනයි. ත්‍රිවිධ මඤ්ඤණා කියලා කියනවා. එකක් තමයි තණ්හා මඤ්ඤණා, මාන මඤ්ඤණා, දිට්ඨි මඤ්ඤණා. තණ්හාව හේතු කරගෙන වැරදි අවබෝධයකට පැමිණීම. ඒ වගේම මානය හේතු කරගෙන වැරදි අවබෝධයකට පැමිණීම. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය වැරදි දැක්ම හේතු කරගෙන වැරදි අවබෝධයකට පැමිණීම. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයාගේ ආර්යයන් වහන්සේලාගේ නොදැකීම සහ ආර්ය ධර්මයේහි අදක්ෂ වීම සහ ආර්ය ධර්මයේ තුල නොහික්මීම නිසා මේ කෙනා මේ මඤ්ඤණා ගොඩනගනවා. ඒ කියන්නේ තණ්හාව දියුණු කරගන්නවා, මානෙ වැඩි කරගන්නවා, දිට්ඨිය නැත්නම් මිත්‍යා දෘෂ්ටිය වැඩි කරගන්නවා. කුමක් පිළිබඳවද? අර සබ්බ ධම්ම කියන ඔය කරුණු 24ම පිළිබඳව. අපි කතා කරමින් ඉන්නේ පඨවි ධාතුව පිළිබඳව නිසා මෙතනදී අපි එතකොට කතා කරන්න පුළුවන් අශෘතවත් පෘථග්ජනයා පඨවිය ඇතිසැටියෙන් පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නේ නොමැති නිසා ඒ පුද්ගලයා මොකක්ද කරන්නේ? අශෘතවත් පෘථග්ජනයා පඨවිය මමය, මාගේය, මගේ ආත්මය ආදී වශයෙන් එය තණ්හාවෙන් වැරදි අවබෝධයකට පැමිණෙනවා. මානෙන් වැරදි අවබෝධයකට පැමිණෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා වැරදි අවබෝධයකට පැමිණෙනවා. එතකොට අපි බලමු පඨවි ධාතුව පිළිබඳව ත්‍රිවිධ මඤ්ඤණා කොහොමද ඇති කරගන්නේ කියලා. පඨවි ධාතුව අපි ආකාර තුනකට කතා කරානේ. අභ්‍යන්තර පඨවිය, බාහිර පඨවිය, නිමිත්ත පඨවිය කියලා. එතකොට අභ්‍යන්තර පඨවිය ගත්තාම අභ්‍යන්තර පඨවියත් තණ්හා, මාන, දිට්ඨි විදිහට ආකාර තුනකින් වැරදි විදිහට වටහා ගන්නවා. ඒත් එක්කම බාහිර පඨවිය ගත්තාම බාහිර පඨවියත් තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් ආකාර තුනකින් වැරදි අවබෝධයකට එනවා. ඒත් එක්කම නිමිත්ත පඨවිය ගත්තාම නිමිත්ත පඨවියත් තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් ආකාර තුනකට වැරදි අවබෝධයකට එනවා. ලෝක විවහාරයේ ස්වභාවය ඒ විදිහටම අරගන්න ගිහිල්ලා අශෘතවත් පෘථග්ජනයා. දැන් අපි සලකලා බැලුවොත් අශෘතවත් පෘථග්ජනයා කොහොමද තණ්හා, මාන, දිට්ඨි ආදී විදිහට මේ පඨවි ධාතුව මඤ්ඤණා කරන්නේ කියලා දැන් අපි එකින් එක සලකලා බලමු. තණ්හා මඤ්ඤණාවෙන්, ඒ වගේම මාන මඤ්ඤණාවෙන්, දිට්ඨි මඤ්ඤණාවෙන්. ඒ කියන්නේ තණ්හාව හේතු කරගෙන වැරදි අවබෝධයකට එන්නේ කොහොමද? අභ්‍යන්තර පඨවි ධාතුව නිසා. ඒ වගේම අභ්‍යන්තර පඨවි ධාතුව හේතු කරගෙන මාන මඤ්ඤණාව ගොඩනගන්නේ අශෘතවත් පෘථග්ජනයා කොහොමද? ඒ වගේම අභ්‍යන්තර පඨවි ධාතුව හේතු කරගෙන දිට්ඨි මඤ්ඤණාව ගොඩනගන්නේ මොන ආකාරයටද? මෙන්න මේ අශෘතවත් පෘථග්ජනයා කියලා. ඒතර මේ අශෘතවත් පෘථග්ජනයා ස්වකීය නැත්තම් තමන්ගේ කෙස් කියන සාධකේ අපි ගත්තොත් මේ කෙස් නිසා ඒ පුද්ගලයා තණ්හාව ඇති කරගන්නවා. කොහොමද මේ පුද්ගලයා කෙස් නිසා තණ්හාව ඇති කරගන්නේ? තමන්ගේ මේ අභ්‍යන්තර පඨවි ධාතුවක් වෙන කෙස් පිළිබඳව ඒ පුද්ගලයා හැමතිස්සෙම මේ අශෘතවත් පෘථග්ජනයා හිතන්නේ මේ කෙස් ආදී දේවල් මමය, මාගේය, මාගේ ආත්මය ආදී විදිහට. එතකොට මේ පුද්ගලයා ඒ කෙස් වල ස්වરૂපය එක්කෝ වර්ණයට, එක්කෝ එහි ප්‍රමාණයට, නැත්නම් එහි රටාවට ඇලුම් කරනවා. එතකොට මේ ඇල්ම නිසා, ඒ චන්දරාගය නිසා ඒ පුද්ගලයා ඒ කෙස් පිළිබඳව සතුටටපත් වෙනවා.
ඒ කෙස් පිළිබඳව ආස්වාදයක් ඇති කරගන්නවා. මගේ කෙස් මේ වගේ, මට තියෙන්නේ දිග කෙස්. එහෙමත් නැත්නම් කීතන්න පුළුවන් මගේ කෙස් අනිත් අයට වඩා ලස්සනයි. ඒත් එක්කම මට තියෙන්නේ අනිත් අයට වඩා ගොඩක් වෙනස් වුණු කෙස්. ආදී විදිහට මේ කෙස් පිළිබඳව ඒ පුද්ගලයා සතුටු වෙනවා, ආස්වාද කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒක තමන්වත් ඒක කියා ගන්නවා වගේම අනිත් අය එක්කත් තමන්ගේ කෙස් පිළිබඳව කතා බහ කරනවා. ඒ කෙස් වල තියෙන බාහිර ස්වરૂපේ වේවා, වෙනත් මොනියම්ම හෝ ලක්ෂණ වේවා, ඒව පිළිබඳව කතා කරනවා. සතුටු වෙන වචන කතා කරනවා. ඊට පස්සේ නිරන්තරයෙන්ම ඒ සතුටු වෙවි ඒ කෙස් පිළිබඳවම හිත ඉන්නවා. ඉතින් ඒ විදිහට කෙස් පිළිබඳව චන්දරාගය ඇති කරගෙන, ඇල්ම ඇති කරගෙන, ඒ පිළිබඳව ආස්වාද විඳිමින්, ඒ පිළිබඳව සතුටු වෙමින්, සතුටු වෙන වචන කියමින් ඒ පුද්ගලයා ඒ කෙස් පිළිබඳව වර්ණනා කරමින්, ඒ කෙස් පිළිබඳව තණ්හාවෙන් සිතන්ට පටන් ගන්නවා. මේ කෙස් පිළිබඳව ඇති කරගන්නා කෙස්වල ස්වરૂපය පිළිබඳව, කෙස්වල ස්වභාවය පිළිබඳව, ඒ කියන ලෝක ව්‍යවහාරයේ පවතින ආකාරයටම කෙස් අරගෙන ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ කෙස් පිළිබඳව අර කියන තණ්හාව ඇති කරගන්නවා. මේක තමයි අභ්‍යන්තර කෙස් නැමැති පඨවි ධාතුව පිළිබඳව අශෘතවත් පෘථග්ජනයා තණ්හා මඤ්ඤණාවෙන් සිතන්නේ ඒ විදිහට. ඊට පස්සේ ඒ පුද්ගලයා තණ්හාවෙන් යුක්තව මේ වැරදි අවබෝධයකට පැමිණීමෙන් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අභ්‍යන්තර කෙස් නැමැති පඨවි ධාතුව පිළිබඳව ඒ පුද්ගලයා මාන මඤ්ඤණාවිනුත් සිතනවා. කොහොමද මේ පුද්ගලයා මේ කෙස් පිළිබඳව මාන මඤ්ඤණාව ඇති කරගන්නේ? ඒක ආකාර දෙකකට සිද්ධ වෙනවා. සමහර අයට කෙස් ලැබෙනවා. සමහර අයට කෙස් නොලැබී යනවා. එතකොට කෙස් ලැබෙනකොට ඒ පුද්ගලයා මොකක්ද හිතන්නේ? සංසන්දනය කරලා බලන්න උත්සාහ කරනවා. අනිත් කෙනාට වඩා උසස් කියලා හිතනවා. නැතිනම් අනිත් කෙනාගේ කෙස් හා සමානයි කියලා හිතනවා. එහෙමත් නැත්නම් අනිත් කෙනාගේ කෙස් වලට සමාන කරන්න බෑ කියලා හිතනවා. තුන් ආකාරයකින් මානය නිසා මඤ්ඤණා කරනවා. සෙය්‍යමානය නිසා, සදිසමානය නිසා, හීනමානය නිසා. අහවල් පුද්ගලයාගේ කෙස් වලට වඩා මගේ කෙස් ශ්‍රේෂ්ඨයි. ඒ කෙස් මගේ කෙස් ලස්සනයි, සුන්දරයි, දිගයි ආදී විදිහට හිතලා අනික් කෙනාව පහත් කරලා සලකලා තමන් උසස් විදිහට සලකනවා. සම්පත්තිය හේතු කරගෙන. ඒත් එක්කම ඒ කේශ සම්පත්තිය හේතු කරගෙන ඒ කෙනා හිතනවා මගේ කෙස් අනිත් කෙනාට සමානයි. අහවල් කෙනා වගේමයි මගේ කෙස් කියලා හිතාගෙන ඒ වගේ තමයි. ඒ නිසා තමයි බොහෝ දුරට අපි නොයෙකුත් ආකාරයේ සිනමාවේ වේවා රංග දක්වන ඔය නළු නිලියෝ දැක්කහම ඒ අයගේ කොණ්ඩ විලාස, ඒ අයගේ කොණ්ඩවල ස්වරූපයෙන් කොණ්ඩේ කපන්න ගන්නෙ, ඒ විදිහට කොණ්ඩ බඳින්න ගන්න, සමහර වෙලාවට ඒ විදිහට හදන්න ගන්නෙ ඒ කෙනාට සමානයි කියලා හිතන්න. එතනදී ඇති වෙන්නේ අභ්‍යන්තර පඨවි ධාතුව පිළිබඳව ඔයි කියන මාන මඤ්ඤණාවේ සදිස මානයේ ඔස්සේ ගොඩ නැගෙන මඤ්ඤණාවක්. ඒත් එක්කම අනේ ඒ කෙනා වගේ නෑනේ. ඒ කියන්නේ කෙස් නැමැති පඨවි ධාතුවේ විපත්තිය හේතු කරගෙන ඒ කෙනා හිතනවා අනේ අහවල් කෙනාගේ වගේ නෙමෙයිනේ මගේ කෙස්. මට කෙස් නෑනේ. එක්කෝ හිතනවා අනේ මට ඒ වගේ හදාගන්න විදිහක් නෑනේ කියලා ඒ කෙනා මේ හීන මානේ නැමැති මානේ ඇති කරගෙන ඔන්න මාන මඤ්ඤණාව ගොඩනගනවා. මේ විදිහට තමයි අශෘතවත් පෘථග්ජනයා මානය මඤ්ඤණාවක් කරගන්නේ. මාන මඤ්ඤණාව නැත්නම් මානය නිසා වැරදි අවබෝධයකට අශෘතවත් පෘථග්ජනයා එන්නේ මෙන්න මේ විදිහටයි. ඊළඟට දිට්ඨි මඤ්ඤණාවෙන් කොහොමද අභ්‍යන්තර කෙස් නැමැති පඨවි ධාතුව පිළිබඳව මඤ්ඤණා කරන්නේ? එතකොට තව විදිහකින් කිව්වොත් කෙස් නැමැති අභ්‍යන්තර පඨවි ධාතුව පිළිබඳව දිට්ඨි මඤ්ඤණාවෙන් අශෘතවත් පෘථග්ජනයා වැරදි අවබෝධයකට එන්නේ කොහොමද? අපි ඒ පිළිබඳව සලකලා බැලුවොත් එහෙම අපිට දකින්නට ලැබෙනවා ඒ අශෘතවත් පෘථග්ජන පුද්ගලයා මෙන්න මේ පඨවි ධාතුව ජීවය ලෙස ගන්නවා එක්ක.
එහෙම නැත්නම් මම කියලා ගන්නවා, මාගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා අරගෙන මේ කෙස් පිළිබඳව වැරදි අවබෝධයකට, වැරදි දැක්මට, වැරදි දෘෂ්ටි කෝණයකින් මේ කෙස් පිළිබඳව දකිනවා. මෙන්න මේකට කියනවා අභ්‍යන්තර පටවි ධාතු පිළිබඳව දිට්ඨි මඤ්ඤණාව කියලා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට සලකලා බලන්න පුළුවන් අභ්‍යන්තර පටවි ධාතුව. එතකොට කේස්, ලොම්, නිය, දත් ආදී විදිහට අපිට ඔය සියලුම අභ්‍යන්තර පටවි ධාතුන් ඔය විදිහට මඤ්ඤණා කරන ආකාරය අපිට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඒ අපි කතා කරේ පටවින් මඤ්ඤති. එතකොට අශෘතවත් පෘථග්ජනයා පටවිය තේරුම් ගන්නේ කොහොමද? කියන්නේ පටවිය සම්මුති ලෝක ව්‍යවහාරයෙන්ම තේරුම් ගන්නවා, ලෝක ව්‍යවහාරයෙන්ම දකිනවා. එතකොට මේ අභ්‍යන්තර පටවි, ඒ පටවි ධාතු අතර අභ්‍යන්තර පටවියේ අපි කෙස් කියන මේ පටවි කොටස තමයි උදාහරණයක් අරන් මේ කතා කරේ. එතකොට මේ කෙස් කියන අභ්‍යන්තර පටවිය කොහොමද මේ පුද්ගලයා තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ, මානෙන් මඤ්ඤණා කරන්නේ, දිට්ඨියෙන් මඤ්ඤණා කරන්නේ? නැත්නම් තණ්හාවෙන් වැරදි අවබෝධයක් ඇති කරගන්නේ කොහොමද? මානෙ නිසා වැරදි අවබෝධයකට එන්නේ කොහොමද? දිට්ඨිය නිසා වැරදි අවබෝධයකට එන්නේ කොහොමද? මේ විදිහට ගත්තහම මේ ඔය කෙස් කියන උදාහරණය අපි ගත්තේ. එතකොට ලොම්, නිය, දත්, මස්, නහර, ඇට මිදුළු ආදී විදිහට ටිකක් පරිශීලනය කරලා බලන්න. අභ්‍යන්තර පටවි කොටස් 20ක්. මේ අභ්‍යන්තර පටවි කොටස් 20 පිළිබඳවම ඔය කියන ත්‍රිවිධ ආකාරයෙන්ම තණ්හාව නිසා, මානෙ නිසා, දිට්ඨිය නිසා. ඒ කියන්නේ උදාහරණයක් ඊළඟ එක අපි ගත්තොත් එතකොට නියපොතු අරගෙන ඉවර වෙලා එයා අනේ මගේ නියපොතු හරි ලස්සනයි නේද? මගේ නියපොතු වල කඩතුළු නැහැ. ඒවා හරිම ලස්සනයි, පැහැය හොඳයි. ඔය ආදී විදිහට මේ පිළිබඳව තණ්හාවක් ඇති කර ගන්නවා. එතකොට ඒ ස්වરૂපයේ පිළිබඳව ඡන්ද රාගයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඒ පිළිබඳව සතුටු වෙනවා. සතුටු වෙලා සතුටු වෙන සුළු වචන කියලා ඉවර වෙලා ඔන්න තණ්හාව ඇති කර ගන්නවා. ඊට පස්සේ ඒක එයා මොකද කරන්නේ? මානමඤ්ඤණාවෙන් හිතන්නේ එයාගේ නියපොතු අනිත් අය සමග සසඳනවා. සසඳලා එක්කෝ මගේ නියපොතු ඒ අයගේ නියපොතු වලට වඩා හොඳයි කියනවා. එහෙම නැත්නම් ඒ හා සමානයි කියනවා. අනේ ඒ වගේ නෑනේ කියලා එක්කෝ හිතනවා. එතකොට ඒ සසඳීම් විදිහට මානමඤ්ඤණාව ඇති කර ගන්නවා. ඒ වගේම තමයි නියපොතු ජීවය කියලා හිතනවා. එක්කෝ නියපොතු මමය කියලා හිතනවා, මාගේ කියලා හිතනවා. මාගේ ආත්මයේ විදිහට වැරදි දෘෂ්ටි කෝණයකින්, වැරදි දැක්මකින් නියපොතු දෙස බලනවා. එතකොට ඒ තුලින් ඒ පුද්ගලයාගේ දිට්ඨි මඤ්ඤණාව ගොඩ නැගෙනවා නියපොතු පිළිබඳව. ඒ විදිහට ඊතුරු ඒවා ගොඩ නැගෙනවා. ඒ හින්දා ඇත්තටම ඒ පිළිබඳව කතා කරන්න ගියොත් අපිට මේ ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබට බාර කරලා ඊළඟ කොටසට පිවිසෙනවා. ඊළඟට අපි කියපුවාම තණ්හා මඤ්ඤණාවෙන් අභ්‍යන්තර පටවි ධාතුව. ඊට පස්සේ පටවි ධාතුව අභ්‍යන්තර විතරක් නෙමෙයි, තව අපි දක්නවා බාහිර පටවි ධාතුවකුත් තියෙනවා. දැන් බාහිර පටවි ධාතුව කොහොමද තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් මඤ්ඤණා කරන්නේ? නැත්නම් බාහිර තියෙන පටවි යම් කිසි පටවියක්, පටවි කොටසක් අපි කොහොමද තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ? නැත්නම් තණ්හාවෙන් වැරදි අවබෝධයකට එන්නේ කොහොමද? අර බාහිර තියෙන පටවි ඒත් එක්කම මානෙන් කොහොමද මඤ්ඤණා කරන්නේ? ඒ වගේම දිට්ඨියෙන් කොහොමද මඤ්ඤණා කරන්නේ? දැන් බාහිර පටවියක් විදිහට ගත්තහම අපිට පුළුවන් සලකන්න බාහිරින් ඉන්න පුද්ගලයෙක් කවුරු හරි. අපි ගොඩක් ආදරය කරන අපේ අම්මලා වේවා, තාත්තලා වේවා, දරුණු බොරෝ වේවා, ඒ ආදී විදිහට අපි ආදරය කරන පිරිසක් ඉන්නවා. පටවි ධාතුවක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් අපි ආදරය කරන, අපි කැමැත්ත දක්වන වස්තුන් තියෙනවා. නේද? අපේ යාන වාහන වේවා, ගෙවල් දොරවල් වේවා, ඉඩ කඩම් වේවා, ඒ දේවල් පටවි ධාතු. එතකොට ඔය බාහිර පටවි ධාතුන් ඒවා බාහිරින් තියෙන නිසා ඒවට බාහිර පටවි ධාතු කියලා කියනවා. එතකොට බාහිර පටවි ධාතු තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ කොහොමද? තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ මේ බාහිර පටවි ධාතු පිළිබඳව, ඒ වගේ රටාව පිළිබඳව, ඒ වගේ ස්වરૂපේ පිළිබඳව අපි කැමැත්තක් උපද්දව ගන්නවා. ඒකට කියන ඡන්ද රාගය කියලා. ඒ කැමැත්තක් උපද්දවාගෙන අපි ඊළඟට මොකද කරන්නේ? ඒ බාහිර පටවි ධාතු පිළිබඳව අපි සතුටු වෙනවා. ඒවා ආස්වාද කරනවා. සතුටු වෙනවා.
ඊට පස්සේ අනේ මගේ වාහනේ මේ වගේ, අපේ ගෙදර මේ වගේ, අපේ වත්ත මේ වගේ, මගේ අම්මා මේ වගේ, තාත්තා මේ වගේ මේ ආදී විදිහට ජීවි අජීවි බාහිර පටවි ධාතුන් පිළිබඳව වර්ණනා කරනවා. සතුටු වෙන වචන කියනවා. සතුටු වෙන වචන කියලා යා ඒ පිළිබඳව ඔන්න තණ්හාව ඇති කර ගන්නවා. ඒකට කියනවා බාහිර පටවි ධාතු පිළිබඳව තණ්හා මඤ්ඤණා. කියන්නේ තණ්හාව නිසා එයා දඬෙම නැතුව වැරදි අවබෝධයකට වැරදි වැටහීමකට එනවා. ඊළඟට තමා සතු ඒ බාහිර වත්කම් නැත්නම් සමා සතු ඒ බාහිර පටවි ධාතුන් අනික් අය සමග සසඳනවා. ඒකෙන් බාහිර පටවි ධාතුව පිළිබඳව මාන මඤ්ඤණාව ඇති වෙනවා. වගේම ඒ බාහිර පටවි ධාතුන් තුල ජීවය තියෙනවා කියලා හිතනවා. නේද? එහෙමත් නැත්නම් මමය කියලා හිතනවා, මාගේ කියලා හිතනවා, මගේ ආත්මය කියලා බාහිර පටවි ධාතුන් පිළිබඳව හිතන්න පුරුදු වෙනවා. ඒකෙන් බාහිර පටවි ධාතු පිළිබඳව දිට්ඨි මඤ්ඤණාව ගොඩ නැගෙනවා. මේ විදිහට බාහිර පටවි ධාතුන් සියල්ලම වර නැගෙනවා, ගොඩ නැගෙනවා. ඒ විදිහට තමයි බාහිර පටවි ධාතුන් පිළිබඳව වැරදි අවබෝධයකට තණ්හාව, දිට්ඨිය, මානය නිසා එන්නේ. ඉතින් ඒක තමයි අශෘතවත් පෘථග්ජනයාගේ බාහිර පටවි ධාතු පිළිබඳව දැක්ම. ඉතින් බාහිර ආපෝ, තේජෝ, වායෝ ආදී දේවල් පිළිබඳව තර අනිකුත් සෙසු කරුණු 24ම ගොඩ නැගින්නේ මෙන්න මේ ආකාරයට. පඨවි කසින භාවනාව කරන කෙනෙක්ටත් මේ කසින නිමිත්ත හේතු කරගෙන නැත්නම් මේ නිමිත්ත පඨවිය හේතු කරගෙන තණ්හා, මාන, දිට්ඨි මඤ්ඤණා ගොඩ නැගෙනවා. පඨවින් මඤ්ඤති කිව්වේ එකයි. ඒ පඨවිය පිළිබඳව අර විදිහට වැරදි අවබෝධයෙන් දැක්ක, වැරදි අවබෝධයෙන් වටහාගත්ත පඨවි ධාතුව මේ පුද්ගලයා මොකද කරන්නේ? තණ්හාව, දිට්ඨි, මාන කියන නැත්නම් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් වැරදි අවබෝධයකට පැමිණෙනවා. ඊට පස්සේ පඨවින් මඤ්ඤති, ඊළඟට පඨවියා මඤ්ඤති. පඨවියා මඤ්ඤති කියන එකෙන් අදහස් වෙන්නේ ආත්මය ඒ බාහිර හෝ වේවා, ඒ ආභ්‍යන්තර හෝ වේවා පඨවි ධාතුවක් වේද. ඒ පඨවි ධාතුව තුල මගේ ආත්මය පිහිටියා කියලා හිතනවා. අන්න ඒකට තමයි කියන්නේ පඨවියා මඤ්ඤති කියලා. මේ විදිහට මගේ ආත්මය පඨවියේ පිහිටියා කියලා හිතාගෙන පඨවියෙහි ආත්මය දකිනවා. ඒ කියන්නේ පඨවිය තුල ආත්මය දකිනවා. එක අභ්‍යන්තර පඨවිය වේවා, උදාහරණයක් විදිහට ගත්තාම කෙස් ගත්තොත් කෙස් ආත්මය ලෙස සලකනවා. මම කියන්නේ කෙස් වලට කියලා හිතනවා. කෙස් තුල මම දකිනවා. මම කෙස් කියලා හිතනවා. ඒ නිසා තමයි බොහෝ දුරට කෙස් හේතු කරගෙන රණ්ඩු වෙන්නේ. දැන් කෙස් අරමුණු කරගෙන ඔබේ කෙස් වලට කවුරු හරි නින්දාවක්, අපහාසයක් කළා කියලා හිතන්නකෝ. එතකොට ඔබ දුකටපත් වෙනවා. ඒ පුද්ගලයා පිළිබඳව වෛරය ඇති කරගන්නවා. ඇයි ඒ කෙස් නිසා වෛරය ඇති කරගන්නේ? ඔබට හිතෙනවා ඒ ඔබේ කෙස්, ඒ ඔබට කළ නින්දාවක්, ඒ මට කළ අපහාසයක්, ඒ කියන්නේ කෙස් තුල ආත්මය තියෙනවා කියලා ඔබ දකිනවා. එතකොට මම කෙස් තුල පිහිටියා කියලා හිතන හින්දා තමයි අපිට තරහ යන්නේ. නමුත් ඒක බාහිරයි. අපි කපලා දාලා අයින් කරලා දාලා දික්ුණාම අපි කපලා දාන අයින් කරලා දාන දෙයක්. හැබැයි ඒ කෙස් වලට නිඳා කරපුවාම අපිට තරහ යන්නේ නැහැ. ඒ කෙස් වර්ණනා කරපුවාම අපිට ආඩම්බර හිතෙන්නේ නැහැ. අපි හිතනවා මම කියන්නේ කෙස් කියලා. එහෙනම් මම කියන කෙනා කෙස් තුලට දාලා ඉවරයි අපි. ඒ හින්දායි අපි සතුටු වෙන්නේ. අන්න ඕකට තමයි කියන්නේ පඨවියා මඤ්ඤති. මගේ ආත්මය ඔයි කියන පඨවිය තුල පිහිටියා කියලා අපි හිතනවා. ඒක හරිය සියුම්. ඒක ඔය වගේ උදාහරණ වලින් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට පඨවියා මඤ්ඤති කියන්නේ ඒකයි. ඔබේ නියපොතු කවුරු හරි ලස්සනයි කියලා කියනකොට ඔබ සතුටු වෙනවා. ඔබේ නියපොතු පිළිබඳව යම් නින්දාවක් දැනෙනකොට ඔබ දුක් වෙනවා. ඔබ තරහ ගන්නවා. ඇයි ඔබ හිතනවා ඔබ කියන්නේ නියපොතු කියලා. ඒ කියන්නේ ඔබේ මම පිහිටියේ නියපොතු තුල කියලා හිතනවා. ඒ කියන්නේ මේ අභ්‍යන්තර පඨවිය තුල මම ඉන්නවා කියලා හිතනවා. ඒ වගේම ඔබේ ගෙදර පිළිබඳව කවුරු හරි කෙනෙක් සතුටු වෙන වචන කියන.
එතකොට ඔබ සතුටු වෙනවා. මගේ ගෙදර ගැනයි මේ කිව්වේ. එතකොට ඔබ සතුටු වෙන්නේ ඇයි? ඔබ හිතනවා ඔබේ ආත්මයේ ගෙදරයි තියෙන්නේ කියලා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් ඔබේ ගෙදර පිළිබඳව නින්දාවක් කරනවා. හරි කැතයිනේ. ඒක මේ පොඩි වැඩිනේ මොනවා හරි දෙයක් කියලා ඉවර වෙලා නින්දාවක් කරනවා. එතකොට ඔබ ඒ පුද්ගලයා පිළිබඳව තරහක් ඇති වෙනවා. නැත්තම් මොකක් හරි ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් දක්වනවා. ඇයි ඔබ එහෙම කරන්නේ? එහෙම කරන්නේ ඔබට දුක හිතෙනවා. නැත්තම් ඔබ ගැටෙනවා. ඔබ තරහ ඇති කරගන්නවා. ඇයි? මගේ කියන හේතුවත් එක්ක ඔබ ආත්මීය ස්වરૂපයක් දීලා තියෙනවා. ඔබත් එක්ක බඳලා මම කියන ආත්මය ඔබ එහෙට ඇතුල් කරලා තියෙනවා. ඒක ආත්ම දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. ඒක තමයි බාහිර අර කියන පටවි ධාතුව තුල ඔබ ඔබේ ආත්මය තියෙනවා කියලා හිතනවා. ඒකයි ඔබ දුක් වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ ආකාරයට තමයි පටවියාමඤ්ඤති කියලා කියවෙන්නේ. කියන්නේ තන් ජීවං තන් ශරීරං. ඒක තමයි පටවින් මඤ්ඤති. ඒ කියන්නේ ජීවයත් ශරීරයත් එකයි කියන ওই දෙකම එකට කරලා තමයි මුලින් කතා කරපු එකෙත් කතා කරන්නේ. මෙතනදී පටවියෙහි පිහිටිය ආත්මයක් තමන් වැරදි විදිහට තේරුම් ගන්නවා. ඒ ආකාරයට අභ්‍යන්තර පටවිය වේවා බාහිර පටවිය වේවා තණ්හා මාන දිට්ඨි ආකාරයට මඤ්ඤණා කරනවා. එතකොට ඒකට තමයි කියන්නේ පට වියාමඤ්ඤති කියලා. කියන්නේ පටවිය තුල ආත්මය දකිනවා. පටවිය තුල මම ඉන්නවා කියලා හිතනවා. ඒ පිළිබඳව සතුටු වෙනවා, සතුටු වෙන වචන කියනවා, ඒ ආකාරයට මඤ්ඤණා කරනවා. ඊළඟට පටවිතෝ මඤ්ඤති කියලා කියනවා. පටවිතෝ මඤ්ඤති කියලා කියන්නේ ඒ පටවි ධාතුව තුල නෙමෙයි මම පිහිටියේ ඒ පටවියෙන් බැහැරයි කියලා හිතනවා. එතකොට යම් කෙනෙක් ওই විදිහට හිතලා බලනකොට මම තරහ ගන්නේ මගේ කියලා හිතුවොත්නේ. මම ඒ පටවි ධාතුව මගේ කියලා හිතන්නේ නැහැ. මම හිතනවා ඒ පටවි ධාතුව තුල මම නැහැ කියලා. එහෙනම් ඒ පටවි ධාතුව තුල මම නැහැ කියනකොට ඒ පටවි ධාතුව තුල මම නැහැ. හැබැයි වෙන කොහේ හරි ඉන්නවා කියලා පටවියෙන් පිටතනක මම පිහිටියා කියලා හිතනවා. මෙන්න මේකටයි කියන්නේ පටවිතෝ මඤ්ඤති කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් අපි කිමුකෝ මේක ධර්මය අහන කෙනෙක්ටම වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ඔය පටවිය. එතකොට මගේ කියන්නේ කවුද? ඒ පටවිය තුල ඉන්න කෙනෙක් නෙමෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ කීම තුලින්ම ආත්මය පටවිය තුල නෑ වෙන කොහේ හරි ඉන්නවා කියලා හිතනවා. පටහා ගැනීමේ පහසුව පිණිස අපිට මේකට උදාහරණයක් ගන්න පුළුවන්. මේ උදාහරණේ දීඝනක සූත්‍රයේ තියෙන. අපි ඉදිරියේ දීඝන ගන්නවා මජ්ක්‍ධිම නිකායේ දීඝනක සූත්‍රය. ඒකදී අපි වැඩි විස්තර කතා කරමු. නමුත් මම මේ ආත්මය බාහිර පිහිටියා පටවියෙන් කියන එක ඔබට තේරුම් ගැනීමේ පහසුව පිණිස මම මේ උදාහරණේ ගන්නෙ. දීඝනක බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මේ නොයෙකුත් මිනිස්සු, නොයෙකුත් පුද්ගලයෝ, නොයෙකුත් ආගම්වාදීන් විවිධාකාර වූ දෘෂ්ටීන් වල ඇලිලා ගැලිලා ඉන්නේ. මම ඔය කිසිම දෘෂ්ටියක් අනුගමනය කරන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මම ඔය කිසිදු දෘෂ්ටියක් අනුගමනය කරන්නේ නැහැ කියන දෘෂ්ටියේ ඔබ ඉන්නවා කියලා. අන්න ඒ වගේ තමයි මෙතනත්. කියන්නේ යම් කෙනෙක් හිතනවා නම් මම පටවියේ පිහිටියේ නැහැ කියලා එයා ඒකෙන්ම කියනවා මම එහෙනම් පටවියෙන් බැහැර පිහිටියා කියන දෘෂ්ටිය හදනවා යා. එතකොට ඒ කෙනා මම පටවිය කියන දේන් බැහැර පිහිටියා කියන දෘෂ්ටිය හදා ගන්නවා. අන්න ඒකටයි කියන්නේ පටවිතෝ මඤ්ඤති කියලා. පටවියා මඤ්ඤති කිව්වේ මම පටවිය තුල පිහිටියා කියලා හිතලා රණ්ඩු සරුවල් කරනවා යා. එයා වාද විවාද කරනවා. එයා නොයෙකුත් පාපකාරී දේවල් වලට යොමු වෙනවා මම පටවිය තුල පිහිටියා කියලා හිතාගෙන. ඒ දේ වෙනස් කරන්න එපා. ඒ දේ මම, ඒ දේ මාගේ, මං හරි හම්බ කළේ බොහොම අමාරුවෙන් කියලා ආත්මය පටවිය තුල රඳවලා ඒ කෙනා වැරදි පාප කර්ම සිද්ධ කරන්න පෙළඹෙනවා. තව කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරලා ඇතැම් විට මේක ධර්මයට යොමු වෙන කෙනෙක් ගන්න යන වැරදි මාර්ගයක් වෙන්න පුළුවන්.
කොහොමද එයා හිතන්නේ? එයා හිතනවා අනේ මම ඕකේ නෑ. මම ඔය කියන පඨවි ධාතුව පිළිබඳව මගේ කිසිම ඇල්මක් නෑ. මම කියලා ගන්නෙත් නෑ පඨවිය, මගේ කියලා ගන්නෙත් නෑ, මගේ ආත්මය කියලා මම ගන්නෙත් නෑ. කියලා ඒ කෙනා හිතනවා නම් මගේ ආත්මේ තියෙන්නේ ඔය පඨවිය තුල නෙමෙයි වෙන කොහේ හරි කියන අදහස නම් එයා ඇති කරගන්නේ. අන්න ඒකටයි කියන්නේ පඨවිතෝ මඤ්ඤති කියලා. මම පඨවියෙන් බැහැර මගේ ආත්මේ පිහිටවවුවා. නැත්තම් මම වෙනයි පඨවිය වෙනයි කියලා හිතනවා නම් අන්න ඒකත් දෘෂ්ටියක්. එතකොට ඒ විදිහට පඨවිතෝ මඤ්ඤති. ඊළඟට පඨවින් මේති මඤ්ඤති. පඨවින් මේති මඤ්ඤති කියලා කියන්නේ පඨවිය මාගේය කියලා හිතනවා. පඨවිය මාගේය කියලා හිතනවා. ඒකයි පඨවින් මේති මඤ්ඤති කිව්වේ. ඒක අභ්‍යන්තර වේවා, බාහිර වේවා, නැත්තම් පඨවි කසිනේ වේවා, නිමිත පඨවිය වේවා. ඒක නා හිතනවා පඨවිය මාගේය කියලා. මේ ආකාරයට පඨවිය තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් තණ්හාවෙන් නැලෙනවා. ඒක අනිත් අය සමග සසඳ පඨවිය පිළිබඳව මම මාගේ කියන දෘෂ්ටියකට පැමිණෙනවා. ඒත් එක්කම මිත්‍යා දෘෂ්ටිය නිසා පඨවිය පිළිබඳව මඤ්ඤණා කරනවා දිට්ඨි මඤ්ඤණාව ඔස්සේ. මේ ආකාරයට අශෘතවත් පෘථග්ජනයා පඨවිය හේතු කරගෙන පඨවිය පිළිබඳව සතුටු වෙනවා. ඒකට කියනවා පඨවින් අභිනන්දති. අවසානයේදී මොකද කරන්නේ? අනේ මේ පඨවි ධාතුව අභ්‍යන්තර වේවා, බාහිර වේවා, මේ පඨවි ධාතුව කොච්චර සුවදායකද, කොච්චර සැපයක්ද, ඒක නිට්ටය වූ දෙයක්, සදාකාලික වූ දෙයක්, මගේ කියලා ගන්න සුදුසු දෙයක්, මම කියලා ගන්න සුදුසු දෙයක් කියලා හිතාගෙන පඨවිය පිළිබඳව අභිනන්දනය කිරීමකට යොමු වෙනවා. මේක තමයි කාගේද? අශෘතවත් පෘථග්ජනයාගේ ලක්ෂණය. ඉතින් මේ විදිහට අශෘතවත් පෘථග්ජනයා පඨවිය වැරදි අවබෝධයෙන් වටහා ගන්නවා. තණ්හාවෙන් මඤ්ඤණා කරනවා, මානෙන් මඤ්ඤණා කරනවා, දිට්ඨියෙන් මඤ්ඤණා කරනවා. මේ විදිහට වැරදි අවබෝධයකට අශෘතවත් පෘථග්ජනයා එන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරේ දෙනවා. තංකිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. මේ කියන පඨවි ධාතුව පිළිබඳව, ඒක අභ්‍යන්තර වේවා, බාහිර වේවා, නිමිත්ත පඨවි වේවා, ඒ පඨවි ධාතුව පිළිබඳව පිරිසිඳ දැනීමක් නොමැති නිසා තමයි මෙන්න මේ කියන මඤ්ඤණාවන්, තණ්හා, මාන, දිට්ඨි ආදී විදිහට අශෘතවත් පුද්ගජන පුද්ගලයා සිද්ධ කරන්නේ කියන එක පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. මේ විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු ආදී විදිහට අර සියලුම ත්‍රිභූමික නැත්තම් කාම, රූප, අරූප ආදී මෙන්න මේ ත්‍රිවිධ භවයන් හිම, ත්‍රිවිධ භූමීන් හිම බුදුරජාණන් වහන්සේ කාරණා 24කට, අංග 24කට ඇතුළත් කරලා දේශනා කරපු මේ සියල්ල පිළිබඳව මෙන්න මේ ආකාරයට තමයි අශෘතවත් පෘථග්ජනයා මඤ්ඤණා කරන්නේ. නැත්තම් වැරදි අවබෝධයකට පැමිණෙන්නේ. ඉතින් මූලපරියාය සූත්‍රයේ තුල මෙන්න මේ ආකාරයට වැරදි අවබෝධයකට පැමිණෙන ස්වභාවයක් අශෘතවත් පෘථග්ජනයා තුල තියෙනවා කියලා විග්‍රහ කරනවා. මේ ආකාරයට අශෘතවත් පෘථග්ජනයා ආර්යයන් නොදකින සුළු, ආර්ය ධර්මයේහි අදක්ෂ වෙලා, ඒ වගේම ආර්ය ධර්මයේහි හික්මෙන්නේ නැතිව, සත්පුරුෂයන් ඇසුරු නොකළ, සත්පුරුෂ ධර්මයේහි හික්මෙන්නේ නැතුව, සත්පුරුෂ ධර්මයේහි දක්ෂතාවයක් නැති නිසා මේ කෙනා මොකද කරන්නේ? පඨවිම් පඨවිතෝ සංජානාති. ඒ යම් පඨවි ධාතුවක් තිබේද, ඒ පඨවි ධාතුව ලෝක ව්‍යවහාරෙම තියෙන විදිහට නිත්‍යයි, සැපයි, ආත්මයි විදිහට මම මගේ කියලා ගන්න. පඨවින් පඨවිතෝ සංඤත්වා. පඨවිය විදිහට විපරීත සංඥාවෙන් හඳුනාගෙන මොකක්ද කරන්නේ? පඨවින් මඤ්ඤති. පඨවිය තණ්හාව, දෘෂ්ටිය, මානෙ කියන මේ ත්‍රිවිධාකාරයෙන් මඤ්ඤණා කරනවා, වැරදි අවබෝධයකට පැමිණෙනවා. ඊළඟට පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති. එතකොට මගේ ආත්මය ඒ පඨවිය තුල පිහිටියා, පඨවිය මත පිහිටියා කියලා ආත්මය පඨවිය තුල පිහිටියා කියන මඤ්ඤණාවට වැරදි අවබෝධයට පැමිණෙනවා.
ඒත් එක්කම පටවිතෝ මඤ්ඤති. පටවිතෝ මඤ්ඤති කියලා කිව්වේ මගේ ආත්මය නැත්තම් මම කියන මේ සංකල්පය මම ඒ පටවි ධාතුවෙන් බාහිර පිහිටියා කියන දෘෂ්ටියට එනවා. ඊළඟට පටවි මේති මඤ්ඤති. පටවිය මාගේ කියන අවබෝධයට වැරදි අවබෝධයට ඒ කෙනා එනවා. ඊට පස්සේ පටවින් අභිනන්දති. පටවිය පිළිබඳව සතුටු වෙනවා. සතුටු වෙලා ඉවර වෙලා ඒ පුද්ගලයා ඔය ආකාරයට පටවි මඤ්ඤණාව සිද්ධ කරනවා. පටවිය පිළිබඳව තණ්හා, දිට්ඨි, මාන ආදී විදිහට මඤ්ඤණාවකට පැමිණෙනවා. ඒ විදිහට අපි බලපුවාම මේක අශෘතවත් පෘථග්ජනයාගේ දැක්ම. ඒ විදිහට අර කියන කාරණා 24ම පිළිබඳව මඤ්ඤණාවකට තණ්හා, දිට්ඨි, මාන මුල් කරගෙන අශෘතවත් පෘථග්ජනයා යොමු වෙනවා. මම හිතන්නේ ඔබට මේ පිළිබඳව අධ්‍යයනයක් කිරීමට බාර කරනවා. ඊළඟට අශෘතවත් පෘථග්ජනයාගේ කතාව අවසන්. දැන් සේක පුද්ගලයා. එතකොට අශෘතවත් පෘථග්ජනයා ඔතනදී කරේ මොකක්ද? සංජානාති. හැබැයි ඒ කියන්නේ පටවිය ලෙසම හඳුන ගන්නවා. පටවිය ලෝක ව්‍යවහාරයෙන්ම ගන්නවා. හැබැයි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා නැත්තම් සේක පුද්ගලයා මොකද කරන්නේ? මේ පටවි වේවා, ආපෝ වේවා, තේජෝ වේවා ඔය කියන අර ත්‍රි භූමික කාම රූප අරූප ලෝක වල පවතින සමස්ත ධර්මතාවයන්, සියලු ධර්මතාවයන් අභිජානාති. අභිජානාති කියලා කියන්නේ අර කියන ලෝක ව්‍යවහාරයෙන් නෙමෙයි ගන්නෙ. සම්මුති ව්‍යවහාරයෙන් නෙමෙයි ගන්නෙ. ඒ සම්මුති ව්‍යවහාරයෙන් නොගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ආදී විදිහට එය දකිනවා. හැබැයි දැක්කත් පිරිසිඳ දැකලා නැහැ තාම. එනිසා ඒ කෙනා සේක පුද්ගලයා පිරිසිඳ දැකීමට නියමිත පුද්ගලයෙක්. පිරිසිඳ දකිනා මාර්ගය තුල හික්මන පුද්ගලයෙක්. ඒ නිසා ඒ සේක පුද්ගලයාගේ දැක්ම කොයි ආකාරයටද ගොඩ නැගෙන්නේ? සේක පුද්ගලයා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ ත්‍රිභූමික සියලුම ස්වභාව ධර්මයන් අභිජානාති විශේෂ නුවණින් දකිනවා. විශේෂ නුවණින් දකිනවා කියලා කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා නෙමෙයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි ආදී විදිහට දකිනවා. දැකලා ඒ පිළිබඳව ඇල්ම දුරු කරන්නට, තණ්හාව දුරු කරන්නට, මානමඤ්ඤණාව දුරු කරන්නට, දිට්ඨි මඤ්ඤණාව දුරු කරන්නට ඒ කෙනා කටයුතු කරනවා. හැබැයි පිරිසිඳ දැක අවසන් නැහැ. ඊළඟට මහරහතන් වහන්සේගේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඔය කියන කාම රූප අරූප යන ත්‍රිවිධ භූමීන්, ත්‍රිවිධ භවයන් පිළිබඳව මඤ්ඤණා කිරීමක් නැහැ. උන්වහන්සේලා ඒ පිළිබඳව පිරිසිඳ දැකීමේ ඥාණයෙන් පිරිසිඳ දැක අවසන් වූ නිසා. ඒ හින්දා රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ විශිෂ්ට ඥානයෙන් දැකීමක්. ඇත්ත ඇති සැටියෙන් 100% නිකලස් වූ මනසකින් දැකීමක්. උන්වහන්සේලා තුල තණ්හා මඤ්ඤණාවත්, මාන මඤ්ඤණාවත්, දිට්ඨි මඤ්ඤණාවත් කියන ඔය මඤ්ඤණා කිසිම ආකාරයකට පවතින්නේ නැහැ. නමුත් සේක පුද්ගලයා පිරිසිඳ දකින්නට නියමිතව සිටිනා කෙනා නිසා තණ්හා මඤ්ඤණාවත්, මාන මඤ්ඤණාවත්, දිට්ඨි මඤ්ඤණාවත් යම් ආකාරයකින් පවතිනවා කියලා මේ සූත්‍රය තුල විග්‍රහ වෙනවා. ඇත්තටම ඉතිරි කාරණා පිළිබඳව අධ්‍යයනය කිරීමක්, ගවේෂණය කිරීමක් ඔබට බාරයි. මම මුලින් සඳහන් කළා වගේ අපි සාම්ප්‍රදායිකව කරගෙන යන ධර්ම දේශනාවක් නෙමෙයි. ඔබට යමක් කරන්නට ඉතිරි කරනවා. ඒ තමයි ඔබට මේ සඳහා ගවේෂණාත්මක අධ්‍යයනයකට ප්‍රවේශයක් මේ තුල තිබෙනවා. එතකොට අද පඨවි ධාතුව පිළිබඳව පමණයි අපි මේ විදිහට කතා කළේ. ආපෝ, තේජෝ, වායෝ ආදී අනෙකුත් දේවල් වලට, අනෙකුත් අංගයන් වලට මේ ආකාරයේම මේ න්‍යාය ගලපලා අපිට විස්තර කරලා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ ඔබට ප්‍රමාණවත් වේවි කියලා. ඉතින් මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනිම සූත්‍රය. ඉතින් ওই ආකාරයට අපි
මූලපරියාය සූත්‍රය පිළිබඳව අද දවසේදී ඔබට පැහැදිලි කිරීමක් ගෙන දෙන්නට බලාපොරොත්තු වුණේ. ඉතින් හැමදෙනාම මේ සූත්‍රය තව තවත් හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මේ සූත්‍රය තුල තියෙන අන්තර්ගතය පිළිබඳව ගැඹුරින් විමසා බලන්නට ඒ වචන ආදී ගැඹුරින් විමසා බලන්නට කටයුතු කරන්න කියන මතක් කිරීමක් සිදු කරනවා. අපි ඊළඟ වතාවේදී මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රය පිළිබඳව කතා බහක් කරන්නට බලාපොරොත්තු වෙනවා. සමහර විට සබ්බාසව සූත්‍රයේ අපිට කොටස් දෙකක් යටතේ කතා කරන්න සිද්ධ වේවි. ඒ කියන්නේ දේශනා දෙකක් යටතේ කතා කරන්නට සිද්ධ වේවි. කෙසේ හෝ වේවා අපි ලබන සතියේ මේ පිළිබඳව කතා කරමු. ඉතින් අද දවසේදී මේ සාකච්ඡාවට නැතිනම් මේ දහම් විග්‍රහයට එකතු වූ සවන් දුන් ඔබ හැම දිනාටම තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව මෙයින් අවසන් කරනවා. ඔබ හැමතෙම තෙරුවන් සරණයි.